නතර කරා මේන්ටේනන්ස් වලින්. එතකොට සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ අපි තිබ්බ ස්ටේජස් 6ම නැත්නම් 7ම කතා කරලා ඉවර කරා. එතකොට දැන් අපි බලමු මේ ස්ටේජස් 6 දිගේ එහෙම නැත්නම් මේ ස්ටේජස් 7 දිගේ යන ක්‍රම. එහෙම නැත්නම් මේවට කියනවා ලයිෆ් සයිකල් මොඩල්ස් කියලා. ලයිෆ් සයිකල් මොඩල්ස් කීපයක් තියෙනවා. එතකොට සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් මොඩල්ස් මේක තමයි සිලබස් එකේ දෙවනියට එහෙම නැත්නම් අන්තිමට තියෙන ටොපික් එක මේ චැප්ටර් එකේ. එතකොට මේ කියන්නේ මොකද්ද? අපි අර ලයිෆ් සයිකල් එක දිගේ යනකොට ඒකේ ස්ටේජස් 7ක් තිබ්බට එකක් සම්පූර්ණයෙන් ඉවර කරලා ඊළඟ ස්ටේජ් එකට ඒක ඉවර කරලා ඊළඟ ස්ටේජ් එකට එහෙම යන්නේ නැහැ. ඔකේ යන පිළිවෙලක් තියෙනවා. දැන් අපි බලමු මෙතන තියෙනවා මෙතඩ්ස් 4ක් කතා කරලා අපි ඉස්සෙල්ලම බලමු මේ waterfall model කියන එක. දැන් මේ waterfall model කියන එක ඇත්තටම අද ලෝකේ කොහෙවත් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් waterfall model කියන එක තමයි සාමාන්‍යයෙන් ඔය system development model එකකට ආපු පළවෙනිම model එක. දැන් මේ waterfall model එක ගත්තොත් මේකට මේ නම ලැබිලා තියෙන්නේ මොකද? මේක waterfall එකක් වගේ. ඒ කියන්නේ උඩට යන්න බෑ ආපහු යටට විතරයි එන්න පුළුවන්. දැන් මෙතන ඉඳන් මේ තියෙන්නේ මොනවද? මේ SDLC එකේ තියෙන phases ටිකනේ මේ තියෙන්නේ. Identification of requirements, planning solution. planning කියන්නේ ඒක ඇත්තටම design එක. ඊට පස්සේ මේ implementation කියන්නේ මොකද්ද? development එක. එහෙම නැත්නම් coding එක. ඊට පස්සේ testing, deployment, maintenance. දැන් මේ life cycle එක ගත්තොත් මේකේ තියෙන්නේ එක stage එකක්, එක phase එකක් සම්පූර්ණයෙන් ඉවර කළා තමයි ඊළඟ phase එක පටන් ගන්න ඕන. දැන් මේකේ තියෙන disadvantage එක මොකද්ද? මෙහෙම පටන් ගන්න ගියාම දැන් හිතන්නකෝ ඉස්සෙල්ලම requirements identify කරගන්නවා. ඊටත් කලින් problem definition එක. එතකොට ඒක ඉවර කරලා ඉස්සෙල්ලම requirements ටික ඔක්කොම identify කරලා ඉවර කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? planning කියන්නේ මේ designing එක. මුළු system එකම flow chart, pseudo codes ඇඳලා ඔක්කොම design කරනවා. ඊට පස්සේ system එක develop කරනවා. developer code කරලා develop කරනවා. ඊට පස්සේ test කරලා userට දෙන්න යනකොට system එක deploy කරන්න යනකොට user කියනවා අයියෝ ඕක නෙමෙයිනේ මම ඉල්ලුවේ මං හිතුවේ ඕක නෙමෙයි මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේ stages ඔක්කොම ඉවරයිනේ 100% මේ උඩ stages ඔක්කොම ටික ඉවරයි. එතකොට user අන්තිමට මේ system එක දකින්නේ user මෙතනට එනකන් system එක user දකින්න විදිහක් නෑ. එතකොට user උතන system එක දැකලා එපා කිව්වොත් එහෙනම් මොකද්ද කරන්නේ? අපිට අර ඔක්කොම phases ටික ආයි redo කරන්න වෙනවා. ඒක total failure එකක්. ඒ කියන්නේ if we gather incorrect requirements and design them and develop them and if user asks to modify them we should do the entire process again. අන්න ඒක තමයි මේකේ තියෙන disadvantage එක. ඒක නිසාම තමයි මේක අද කාලේ ලෝකේ කොහෙවත් පාවිච්චි කරන්නේ නැත්තේ. හැබැයි මේක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපිට requirements ටික හොඳටම clear නවා. ඒ කියන්නේ අපි හොඳටම දන්නවනේ user ඉල්ලන්නේ මෙන්න මේක තමයි කියලා බය නැතුව මේ විදිහට හදන්න පුළුවන්. මොකද අපි ඒක දන්නවනේ. නමුත් අපිට කවදාවත් එහෙම හිතන්න බෑ user ඉල්ලන්නේ මේක තමයි කියලා. ඒ කියන්නේ system එකේ developerත් අපි නම් userත් අපි නම් මෙහෙම කරාට කමක් නැහැ. ඒ කියන්නේ මට ඕන system එකක් මම හදා ගන්නවා නම් ওই විදිහට ගියට කමක් නැහැ. එහෙම නැත්තම් අනුන්ට systems හදන්න යනකොට system එක දැක්කයින් පස්සේ තමයි හැම වෙලාවෙම user කියන්නේ අයියෝ ඕක නෙමෙයි කියලා. ඒක users ලගේ හැටියක්. හරියට requirements ඒගොල්ලෝ කියන්නේ නැහැ. එතකොට requirements ටික හරියටම gather කරගන්න පුළුවන් කියලා අපිට 100% විශ්වාසයක් තියෙනවා නම් හරිම requirements ටික තමයි අපි gather කරගත්තේ කියලා මේ ක්‍රමයේ ගියාට කමක් නැහැ. නැත්තම් මේකේ ගියොත් මොකද වෙන්නේ? ආපහු අනිත් පැත්තට එන්න බෑනේ. ආයෙ මුල ඉඳන් කරන්න වෙනවා. එතකොට මුළු project එකේම cost එක double වෙනවා. අන්න ඒක නිසා තමයි waterfall cycle එක කවුරුවත් පාවිච්චි කරන්නේ නැත්තේ. එතකොට අපි මේකේ description එක බලුවොත් එහෙම the waterfall model consists of several stages in system development. It shows linear development. මොකද්ද linear development කියන්නේ? එකකින් පස්සේ එකක් එකකින් පස්සේ එකක් වෙනවා. එක stage එක complete කරලා තමයි ඊළඟ stage එකට යන්නේ. To develop the system using the waterfall model the following need consideration. මොනවාද? First, identify requirements, complete one stage before going to next phase. The result of the development system is found at final stage. ඒ කියන්නේ ඇත්තටම කොහෙද? මෙන්න මේ deployment එකේ තමයි result එක හම්බෙන්නේ. This model has a limitation of developing a system that is different to what user wants as the user see the system at the end of the life cycle. ඒ කියන්නේ userට ඕන දේ නෙමෙයි userට අන්තිමේ හම්බෙලා තියෙන්නේ. අන්න එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් ඉවරයි. මුළු project එකම ඉතින් මේ තමන්ගේ අතින් ඉඳන් කරන් තමයි ඊළඟට හදන්න වෙන්නේ. ඒක නිසා මේක කවුරුවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට තියෙන ඔප්ෂන් එක තමයි මෙන්න මේ iterative incremental model. ඒ කියන්නේ මේක නිකන් ස්පයිරල් එකක් වගේ. හරිද?
දැන් අපි ගත්තොත් මොකද්ද මේ ස්පයිරල් එකක් කියන්නේ කියලා මම පොඩ්ඩක් මේක මේ පේන්ට් වල ඇඳලා පෙන්නන්නම්. දැන් ඔයගොල්ලෝ මදුරු කොයිල් එක දැකලා තියෙනව නේද? දැකලා තියෙනවද නැද්ද මදුරු කොයිල් එක? දැකලා නේද මොන වගේද? අන්න දැක්කනේ මම එයා ඉපදිලා තියෙන අර මදුරු කොයිල් වලින් පස්සේ යුගයේ ඉතින් නූතන අය ඒකනේ සර් දැකලා නැහැ සර්. ඔව්. ඒකේ එකක් ඕනේ නෑනේ මට නෑ එකක් නෙවෙයි. දැන් මෙන්න මේ වගේ එකක් තමයි ස්පයිරල් එකක් කියන්නේ. දෙරණ ලෝගෝ එක වගේනේ. ලස්සනයිනේ. හරි. එතකොට දැන් මේකේ මෙන්න මෙහෙම එක එක ස්ටේජස් වෙන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේක මේ පළවෙනි ස්ටේජ් එක ඇනලිසිස් කියලා අපි කියනවා. සිස්ටම් ඇනලිසිස්. ඊට පස්සේ ඇනලිසිස් එකෙන් පස්සේ මොකක්ද එන්නේ? ඩිසයින්. ඊට පස්සේ ඩිවෙලොප්මන්ට්. ඊට පස්සේ මොනවාද? කෝඩින් නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන්. ඊට පස්සේ මොකද්ද? ටෙස්ටිං. ඊට පස්සේ ඉතින් තියෙන ඩිප්ලොයි කරන එකනේ. දැන් බලන්න ඉස්සල්ලාම සිස්ටම් එක ඇනලයිස් කරනවා, ඩිසයින් කරනවා, ඩිවෙලොප් කරනවා, කෝඩ් කරනවා, ටෙස්ට් කරනවා. ඊට පස්සේ ආයෙ එන්නේ මොකද? ආයෙ ඇනලයිස් කරනවා, ඩිසයින් කරනවා, ඩිවෙලොප් කරනවා, කෝඩ් කරනවා, ටෙස්ට් කරනවා. ආයෙ ඇනලයිස් කරනවා, ඩිසයින් කරනවා, ඩිවෙලොප් කරනවා, කෝඩ් කරනවා, ටෙස්ට් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ස්පයිරල් මොඩල් එකේ යනකොට මුළු සිස්ටම් එකම එකපාර ඇනලයිස් කරලා ඉවර කරන්නේ නැහැ. සිස්ටම් එකෙන් 10% 15ක් විතර ඇනලයිස් කළා. ඒ ඇනලයිස් කරපු ටික ඩිසයින් කළා, ඒ ටික ඩිවෙලොප් කළා, ඒ ටික කෝඩ් කළා, ඒ ටික ටෙස්ට් කරලා යූසර්ට දුන්නම යූසර් එපා කිව්වොත් ලොකු ගැටලුවක් නැහැ. මේ මුළු සිස්ටම් එකම අපි කළා නෑනේ 10% 15 වෙනි කළා තියෙන්නේ. තේරුණාද? එතකොට මුළු සිස්ටම් එකම කරලා නැති හින්දා අපිට ඒක මුළු සිස්ටම් එකම රීවර්ක් කරන්න වෙන්නේ නැහැ. එතකොට දැන් යූසර් කිව්වොත් ආවෝ ඒක තමයි ඕන කියලා අපි දන්නවා හොඳටම හරි. දැන් යූසර් මේක තමයි ඕන කියන්නේ. ඒක එහෙමම ඉන්පුට් කරගෙන දෙවනි 115 හරි 20 හරි ඇනලයිස් කරලා ඩිසයින් කරලා ඩිවෙලොප් කරලා කෝඩ් කරනවා. මෙන්න මේ විදිහට මදුරු කොයිල් එකක වගේ එකම ස්ටේජ් එක නැත්නම් එකම ෆේස් එක රිපීට් වෙනවා. දැන් මේක එකම ෆේස් එක 3 පාරක් 4 පාරක් රිපීට් වෙනවා. එහෙම රිපීට් වෙලා සයිකල්ස් 4කින් 5කින් තමයි මුළු සිස්ටම් එකම හැදෙන්නේ. සිස්ටම් එක ටික ටික හදන්නේ ටික. ඕක තමයි අද ලෝකේ පාවිච්චි කරන මොඩල් එක. ඉන්ක්‍රිමන්ටල් එහෙම නැත්නම් ස්පයිරල් මොඩල්ස් කියන ඒවා. තේරුණාද? එතකොට ස්පයිරල් මොඩල් කියන්නේ අන්න ඒ වගේ එකක්. එතකොට අයිටරේටිව් ඉන්ක්‍රිමන්ටල් මොඩල් කියන්නේ ඒත් ස්පයිරල් මොඩල් එකේම තවත් අවස්ථාවක්. එතකොට දැන් ඉන්ක්‍රිමන්ටල් කියන්නේ මොකද්ද? එක සයිකල් එකකින් පස්සේ ඒක ඉන්ක්‍රිමන්ට් වෙනවා. ඒ කියන්නේ ඒක තියාගෙන ඊළඟට තව ටිකක් එකතු වෙනවා. දැන් නෝමලි ස්පයිරල් මොඩල් එකේදී සමහර විට එකක් යූස් එපා කිව්වොත් විසි කරන්න බලාගෙනත් කරන ඒවා තියෙනවා. ඒකයි අර ඇත්තටම මේ අයිටරේටිව් මොඩල් අයිටරේටිව් ඉන්ක්‍රිමන්ටල් මොඩල් කියන්නේ ස්පයිරල් මොඩල්ම තමයි. ස්පයිරල් මොඩල් එකේ මේක ඉන්ක්‍රිමන්ට් වෙවි තමයි යන්නේ. වෙන වෙනසක් නැහැ. මේ තියෙන්නේ. එතකොට මේකත් අර විදිහටම සයිකල් එකක යනවා. But iterative incremental model is also used as a system development model. Some features of iterative incremental model as follows. The main objective of this model is to develop one small component at a time in an iterative fashion. Each iteration develop more components to the system. That kind of step by step අර වගේ spiral එක හදන්නේ. System developers have the advantage of using the knowledge gained in the earlier iteration. එකක් කරලා කාපු පරිප්පුව දන්න හින්දා ඊළඟ එක ලස්සනට කරන්න පුළුවන්. ඊළඟට the first step begins with the rough idea of the system idea of the system requirement. The stages get developed more and more incrementally until the last stage. At each incremental stage the system becomes larger with more and more components being completed. එතකොට ස්පයිරල් මොඩල් එක උඩ තමයි මේ ඉන්ක්‍රිමන්ටල් මොඩල් එක යන්නේ. ඊළඟට මෙතන තව මොඩල් එකක් කියලා තියෙනවා. ඒ තමයි ස්පයිරල් මොඩල් එකේම යන්න පුළුවන් ප්‍රොටෝටයිපින් මොඩල් එක. ඒ කියන්නේ මොකද්ද? ප්‍රොටෝටයිප් එකක් හදනවා. ඒ කියන්නේ සිස්ටම් එකේ ෆයිනල් සිස්ටම් එක එකපාර දෙන්නේ නැහැ. ප්‍රොටෝටයිප් එකක් හදලා යූසර්ට දෙනවා. මොකද්ද ප්‍රොටෝටයිප් එකක් කියන්නේ? කියන්න බලන්න. මොකද්ද ප්‍රොටෝටයිප් එකක් කියන්නේ? මොකද්ද ප්‍රොටෝටයිප් එකක් කියන්නේ? අපි ගිය සුමානේ කතා කරානේ.
මොකද්ද ප්‍රොටෝටයිප් එකක් කියන්නේ? incomplete component එකක් ටෙස්ටිං වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒක යූසර්ට පෙන්නලා අහනවා මේ වගේ දෙයක්ද ඕන කියලා. ඒ කියන්නේ requirements verification and validation tool එකක් වගේම fact finding tool එකක් විදිහට ඒක පාවිච්චි කරනවා. එතකොට ප්‍රොටෝටයිප් එකකදී මේ ප්‍රොටෝටයිප් එක එකතු කරගන්නත් පුළුවන්, සමහර විට විසි කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒකේ purpose එක requirement gathering විතර නම් ඒකෙන් අවශ්‍ය requirements ටික gather කරගත්තම ඒක ආයි system එකට include කරන්නේ විසි කරලා දානවා. හැබැයි මේ spiral model එකේ යනකොට අපිට prototyping උත් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මොකද prototyping කියන්නේ user ට දෙයක් පෙන්නලා අහනවා මේ වගේ දෙයක්ද ඕන කියලා. අන්න ඒ වගේ එකක්. ඕකේ. හරි. එතකොට දැන් දන්නවනේ spiral model එකේ මොනවාද waterfall model එකේ තියෙන advantages and disadvantages. waterfall model එක ගැලපෙන්නේ මොන වගේ වෙලාවකටද? කියන්න waterfall model එක ගැලපෙන්නේ මොන වගේ system එකකටද? මොන වගේ අවස්ථාවකටද? requirements ටික steady නම් තමයි waterfall model එක ගැලපෙන්නේ. එහෙම නැත්නම් waterfall model එක ගැලපෙන්නේ නැහැ. ඒතකොට requirements ඒ කියන්නේ unstable නම් ඒකට හොඳම option එක මොකද්ද? spiral model එකක්. එහෙම නැත්නම් incremental model එකක්. හරි. ඔතනින් අපේ chapter එක ඉවරයි. හරි. එතකොට දැන් chapter එකේ ඔයගලන්ට මම හිතනවා ගිය සුමානේ කතා කරපුවා මතක ඇති කියලා. දැන් අපිට තියෙන්නේ past paper questions කතා කරන්න. හරි. දැන් අපි බලමු ප්‍රශ්නයක් අරගෙන දැන් ඔයගලන්ට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකුත් අහන්නේ නැහැනේ. මොන හරි තියෙනවද අහන්න? ඕකේ. 2019 පේපර් එක තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඒක බලමු. 19 පේපර් එක ඔයගොල්ලෝ සමහරට දැකලා නැතුව ඇති. ඔන්න තියෙනවා පේපර් එක. මේක ෆ්ලෝ chart එකකින් අහලා තියෙන්නේ. මේ ඔක්කොම Pascal and flow charts වලින් අහලා තියෙන්නේ. මේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ SDLC එකෙන් අහලා තියෙන්නේ. දැක්කනේ දැන් අද මේ අපි ඒ කියන්නේ ඇත්තටම එක දවසකින් කරපු chapter එකක් මේක අද කරේ බොහොම ටිකයිනේ. එක දවසකින් කරපු chapter එකක්. නමුත් complete ප්‍රශ්නයක් හම්බ වෙනවා ඔයගලන්ට. බලාගන්න. Following table shows 5 stages of system development life cycle with an activity for each stage. එතකොට stage එක තියෙනවා, activity එක තියෙනවා, සමහර ඒවා missing. මෙන්න මේකෙන් දාන්න කියලා නෙවෙයි කියන්නේ identify the suitable choice for each of the labels A to E from label list P to T given below. Write the each label in the table and its matching choice label. හරි. කියන්න බලන්න. ඉස්සලා බලන්න බලලා මට දෙන්න answers ටික. මම එක එක්කෙනාගෙන් අහන්නම් එතකොට දෙන්න answers ටික. Identification of requirements. Interviewing. ඔව්. Interviewing තමයි ඒකට ගැලපෙන්නේ S. ඊළඟට designing interfaces. එතකොට interfaces designing කියන වචනේ තේරුණා මේ අහුනම තේරෙනවනේ ඒක. මොකද්ද? Designing the solution. Designing the solution. ඊළඟට C writing the computer programs. ඒ කියන්නේ මොකද්ද? coding කියන එකනේ මොකක්ද answer එක? මේ තියෙන්නේ coding the solution. P. ඊළඟට testing and debugging මොකද්ද? integration testing. හරිද? එතකොට integration testing වලට කලින් කරන testing එක මොකද්ද? unit testing, integration testing ඊට පස්සේ system testing අන්තිමට හතරවෙනි එක acceptance testing. එතකොට ඒක system test එකක්ම තමයි user තමයි acceptance testing එක කරන්නේ. හරි. ඊළඟට E adding new features to the system. ඒ කියන්නේ මොකක්ද? ඉතුරු වෙලා තියෙන දේ එකයිනේ. Maintenance of the system. එතකොට system එක maintain කරද්දි තමයි system එකට අලුතෙන් කෑලි එකතු කරන්නේ, තියෙන errors හදන්නේ,
අන්න ඒවා. එතකොට අලුතෙන් කෑලි එකතු වෙනකොට මොකද්ද වෙන්නේ? සයිකල් එක කන්ටිනියු වෙනවා. ඕකේ. ඔකට ලකුණු මං හිතන්නේ 5ක් විතර දීලා තියෙනවා. සමහරට නැතුවෙත් නෑ. 5ක් දීලා නෑ. මම හිතන්නේ ලකුණු 2ක් හෝ 3ක් දීලා ඇති 100. හරි. බලමු 2. The bookshop in your school operates with a computer-based information system. When a student goes to buy stationery, the clerk enters the item code and the quantity of each item the student wants to buy. The system then calculates the total cost for each item and the total bill value. Then the system displays the final bill on the screen and prints it. Using the above scenario, answer the following questions. අයියෝ හරිම සරලයි. Write down one input. මොනවාද inputs තියෙන්නේ මේකේ? Code. කෝඩ් එක Item code and quantity. quantity. ඒ දෙක තමයි මේකේ inputs වෙන්නේ. One process. Calculate the total cost for Oh, each time. totals දෙකක් තියෙනවා මේකේ. Calculate the item total නැත්නම් subtotal කියන්න පුළුවන් and calculate the grand total. හරි. ඊළඟට output Final bill. display the total bill, final bill. දැක්කනේ. ඒකට ඉතින් ලකුණු 1.5ක් වගේ දීලා ඇති මම හිතන්නේ ලකුණු භාගය ගන්න. ඔව් මේකට 2.5යි මේකට 1.5යි. ලකුණු 5යි තව 5ක් ඉතුරු වෙලා තිනවා බලමු. Identify the correct term from the given label P to T. P to T පල්ලෙහා තියෙනවා. For each of the following scenarios labeled A to D, write down the scenario label and the matching term label. මොනවාද මේ scenario? Sunil is developing blah blah after completion of information after monitoring ආන්නවම තියෙනවා. හරි. කියවන්නකෝ ඔයාලන් ඉස්සලා කියවලා මැච් කරලා කියන්න ඊට පස්සේ අපි බලමු. හරි. බලමුද? Sunil is developing a library management system and told the teacher that she will not be able to use any part of the system until the entire system is fully developed. එහෙනම් සුනිල් මොන මොඩල් එකද පාවිච්චි කරලා තියෙන්නේ මේක ඩෙවලොප් කරන්න? waterfall එක පාවිච්චි කරොත් තමයි මුළු සිස්ටම් එකම අන්තිමට හදලා ඉවරනකම් මොකුත් පාවිච්චි කරන්න බැරි. හැබැයි ස්පයිරල් මොඩල් එකේදී මුල ඉඳන්ම යූසර්ට පොඩි පොඩි කැලි පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේකේ උත්තරේ T. After completion of all, small information system for the school canteen, ASMA decide to stop the existing system and operate the new system. Direct development. Direct deployment. Deploy. Existing එක අයින් කළා කෙලින්ම අලුත් එක දානවා කියන්නේ මොකද්ද? Direct deployment. දෙකම එක ඒ කියන්නේ පොඩි කාලයක් දෙකම මේකට යවනවා කියන්නේ මොන deploymentද? systems දෙකම පොඩි කාලයක් එකම මේ එකට යවනවා කියන්නේ මොන parallel deployment. හරි. බලමු. After monitoring the new student information system initially introduced to grade 6 classes, the principal plans to introduce the new system to the other classes of the school. grade 6 වලට දැම්මලු. ඒක දැන් අනිත් පන්ති වලටත් introduce කරන්න principal බලාපොරොත්තු වෙනවා. මොකද්ද? Pilot. නෑ pilot නෙවෙයි phased අධීර වශයෙන්. අධීර වශයෙන්. ඒක pilot වෙන්නත් හැකියාවක් නැතුව නෙමෙයි. අපි බලමු ඊළඟ එකත් මොකද ඒකට ගැලපෙන එකක් මොකුත් තියනවද කියලා. The initial system was developed with 2 input screens and 1 report. Okay, based on the user feedback, 2 more input screens and reports were added to the system. More features to be added based on further user feedback. ඒ කියන්නේ මොකද්ද? Further user feedback මත ඊළඟ ඒවා එකතු කරනවා. ඒ කියන්නේ මොකද්ද? Q, iterative software development. ඒ කියන්නේ initially දීපු එකට ඒගොල්ලන්ගේ user ගේ feedback එක අනුව ඊළඟ එක යනවා කියන්නේ අනිවාර්යෙන් spiral iterative development එකක්. ඒකට ඒක iterative. දැන් මේකට ඇත්තටම 100කට ඒක pilot වෙන්නත් පුළුවන්, phased වෙන්නත් පුළුවන්. මේ description එක මදි අපිට හරියටම කියන්න. ඉතින් මම හිතන්නේ ওই දෙකටම සමහරට ලකුණු දෙන්න ඇති. මොකද දැන් introduce කිව්වම මේ තියෙන්නේ new student information system initially introduced. ඒ කියන්නේ check කරන්න බලලත් නෑනේ initially introduce කරා කියන්නේ ඒක අධීර වශයෙන් ගිහිලා phases විදිහට ගිහිලා. එහෙනම් හුඟක් වෙලාවට මේක phase තමයි ඉන්නේ pilot නෙමෙයි. හරි. List 2 benefits of a computer-based information system over manual information system. කියන්නේ 2 benefits of computer-based information system
over manual system. General question එක. general knowledge වගේ මේ අහලා තියෙන්නේ. accuracy ඔව්. ඒක accuracy කියලා එහෙම නිකන් කියන්න එපා. increased accuracy by using computer based information system. ඊළඟට minimal human errors. human errors පුළුවන් තරම් අඩු වෙනවා. එතකොට increased speed. ඊළඟට less storage space. data store කරන්න යන ඉඩ බොහොම අඩුයි. පොඩි ප්‍රමාණයක් යන්නේ නැත්නම් කබඩ් ගොඩක ඒක තියාගෙන ඉන්න වෙනවා. ඊළඟට තමයි competitive advantage. ඒ කියන්නේ දැන් හිතන්න අද කාලේ මොකක් හරි සුපර් මාකට් එකක් තියෙනවා නම් මේ software system එකක් use නොකර අතින් bill හදන මිනිස්සු යන්නේ නැහැ නේ ඒකට. මිනිස්සු යන්නේ හොඳම system එක තියෙන තැනට. ඒ වගේ competitive. ඒ කියන්නේ competitors ලට advantage එකක් තියෙනවා information system පාවිච්චි කරනවා නම් competitive advantages. අන්න ඒවා තමයි benefits වෙන්නේ. දැන් බලන්න මේ ලකුණු 10 ගන්න කොයිතරම් ලේසිද කියලා. මේ දැන් අපි කරපු ටිකෙන් ඔක්කොම අහලා තියෙන්නේ. දැක්කද? මේ chapter එක පොඩි වුණාට complete ප්‍රශ්නයක් අහනවා ගොඩක් වෙලාවල් වලට. හරි. දැන් එහෙනම් අපි බලමු 2000 කීයද 18 paper එක. හරි 2018 18 තියෙන්නේ සිංහල එක කමක් නැහැ ඔයගලන්ට සිංහල තේරෙනවනේ. හත ප්‍රෝග්‍රෑමින් 6 සුපුරුදු විදිහට තියෙනවා. ඕකේ. පාසල් කළමනාකරන පද්ධතියක් සැකසීම සඳහා දායක වූ කණ්ඩායම විසින් භාවිත කරන ලද පද්ධති බ්ලා 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 සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක තියෙනවලු. ඒකේ P2Q P2U නම් කරලා තියෙනවා. ඒකේ තියෙන ස්ටේජස් ටික. එතකොට මේ තියෙන්නේ මොනවාද? requirement analysis, design, development, testing, deployment and මේ maintenance අර විදිහටම තියෙනවා. අහන්නේ මෙන්න මේ තියෙන A to G ඒවා මැච් කරන්න කියලා මේවත් එක්ක. එතකොට මාස 3ක් පුරාට පවතින මැනුවල් සිස්ටම් එක හා අලුතින් නිපද වූ සමාන්තරව ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි අවසානයේදී අරක නවත්තලා දාන්න. එතකොට සමාන්තරව ක්‍රියා කරනවා හරි මොකක් හරි මේ මොකද්ද කියන්නේ? මේ මොන මෙතඩ් එකක්ද මේ කියන්නේ? මොකද්ද මේ? මේ මොන ෆේස් එකේද මේවා කරන්නේ? deployment. හරිද? මේ කියන්නේ deployment ගැන. ඊළඟට processors and මොනවාද database model and interface model converting into codes. ඒ කියන්නේ ඒව මොනවාද? මේ models ටික codes වලට ගන්නවා කියන්නේ මෙන්න මේක coding කියන එක. coding. හරි. ඊළඟට හඳුනා ගැනීම සඳහා විදුහල්පති ගුරුවරු පුස්තකාලය අධිපතියෝ හම්බ වෙනවලු. ඒ කියන්නේ මොනවාද? requirement analysis. එතකොට requirement analysis කියන්නේ මෙන්න මේක පළවෙනි එක. requirement analysis. ඔයගොල්ලන්ට තේරෙනව නේද? ඔයගොල්ලෝ සිංහලෙන් මේක කරා නම් කොයිතරම් අමාරුද වැඩේ කියලා. මට මේ කියන ඒවා භාගයක්වත් තේරෙන්නේ නැහැ. හොඳ වෙලාවට මේකේ stages ටික දන්නවා නම් කරන්න පුළුවන්. නැත්නම් මේ වචන එකක්වත් තේරෙන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. වාර විභාග ලකුණු ලයිස්තු samples එකතු කිරීම. එතකොට samples ගන්නෙ මොකේදීද? ඒත් requirement analysis වලදී document sampling. හරි. මුහුණ දෙන ගැටලු පද්ධතිය වටහා ගැනීමට විදුහල්පති ඔක්කොම සාකච්ඡා පැවැත්වීම ඒවා මොනවාද? ඒත් requirement analysisම තමයි. ඊළඟට නව පද්ධතිය වසරක් භාවිත කරනකොට විදුහල්පති ඉල්ලුම් කරන වෙනස්කමක්. ඒ කියන්නේ changes කරනවා කියන්නේ මොකද්ද? maintenance. හරි. ඊළඟට නව පද්ධතිය 6 මාසක් භාවිත කරාම පෙන්වා දුන් වැරදක් ඒත් debugging කියන්නේ මොකද්ද? maintenance. ඒක පාවිච්චි කරාට පස්සේ ඒවා ඔක්කොම maintenance. හරි. බලමු රැකියා අවස්ථා තුනක්. හරි. කියන්නේ three job opportunities in information and communication technology industry. කියන්න බලන්න. 3 job opportunities. software engineering නැත්නම් software engineer. Okay. තව graphic designer. තව network engineer. ඒ වගේ කියන්න පුළුවන්. තව network hacking. hacker. hacker. ඒක සාමාන්‍යයෙන් ethical hacker කියලා තමයි කියන්නේ. නැත්නම් අනිත් hacking ඒවා සාමාන්‍යයෙන් අපි ඒක හොඳ පැත්තට ගන්න. ethical hacker. තව මොනවාද? database administrator. දැන් cyber security කියවම මේක job එකක් නෙමෙයි. එහෙනම් cyber security monitor හරි මොකක් හරි ඒ වගේ job title එකක් කියන්න ඕන. හරි. එතකොට database web designer. web designer, database administrator. ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. තුනක් නිකන් කියන්නයි තියෙන්නේ. හරි. XYZ
වල තියෙන ඒවා මෙන්න මේවත් එක්ක ඒ කියන්නේ මෙතන තියෙන acceptance testing, integration testing, system testing and unit testing. testing જાති තුන තියෙනවා. මේ තුනෙන් ඒ හතරෙන් මේ තුනට ගැලපෙන ඒවා මොනවද කියලා කියන්නයි තියෙන්නේ. හරි. එක් එක් කොටස් වලට වෙන වෙනම inputs දීලා check කරනවා. එහෙනම් ඒ මොකද්ද? එක් එක් කොටස් වලට වෙන වෙනම ඒවා check කරනවා කියන්නේ ඒක මොකද්ද? unit testing එක. Unit testing. පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේදයි end usersලා check කරලා බලනවා. ඒ කියන්නේ system එක usableද කියලා system එකේ end usersලා check කරලා බලන්නේ මොකේද? acceptance testing එකේදී acceptance testing එක තමයි user කරන system එක. මේ testing එක අනිත් ඒවා ඔක්කොම කරන්නේ developer ගේ පැත්තෙන්. එක් එක් කොටස් සංයුක්ත කර. ඒ කියන්නේ මොකද්ද? integrate කර ඒවා check කරනවා කියන්නේ මොකද්ද? integration testing. දැක්කනේද ලකුණු 10 හම්බෙලා තියෙන විදිය? හරිම ලේසි මේ ප්‍රශ්නේදී. කියන්නේ පේපර් එකේ තියෙන ලේසිම ප්‍රශ්නේ මේක. හරි 2017. හොඳ වෙලාවට තේරෙන භාෂාවකින් තියෙනවා ඒක. Hari. Consider the following scenario related to the development of a library information system. The librarian proposed to develop a new computerized information system to manage its operations. Anwar identified the requirements of the proposed system. Then he designed the system that satisfies the requirements. Okay, එයා තමයි requirements identify කරලා තියෙන්නේ සහ ඒක design කරලා තියෙන්නේ. Based on the design made by Anwar, Malani developed the system software. Krishna tested the software. Someone installed the software, installed the system in the library. A few months later, Malani fixed problems in new system and modified the software to print 2 additional reports. Okay. Who is involved in coding or implementation phase of system development life cycle? කවුද? කියන්නේ මාලනී තමයි මේ මාලනී ඩෙවලොප් කරලා තියනවා කියන්නේ ඩෙවලොප් කරනවා කියන්නේ මොකද්ද? කෝඩින් කියන එක. එතන who involved කියන්නේ මේ World Health Organization නෙවෙයි කවුද කියලා අහන එක ඔය තියෙන්නේ. Which phase of the system development life cycle was carried out by Saman? Saman මොන phase එකද කරලා තියෙන්නේ? Deployment. Which phase of the system development life cycle was carried out by Krishna? Testing. Testing and Testing. Oh, testing and debugging. Write 2 different methods that Anwar can use to understand the requirements of the proposed system. Write 2 different methods. Questionnaires. Interviews. තව කියන්න බලන්න. Prototyping. Document sampling and observation. ඕවා තමයි fact finding methods. ඕකෙන් දෙකක් ලිව්වා නම් ඇති. මේක 2 කිව්වම මේකට ගැලපෙන ඒවා දෙකක් ලිව්වා නම් ඇති ඉතින්. සාමාන්‍ය මේක නම් ඔක්කොම ගැලපෙනවා ඉතින්. Anwar assessed whether the new system is able to run with the available computers in the library. What feasibility was assessed in this scenario? මොන feasibility එකද ඔය කරලා තියෙන්නේ? Yes, technical feasibility. Technical හරි technological නෙමෙයි technical feasibility එක තමයි මේ assess කරලා තියෙන්නේ. It is the technical feasibility. Technically ඒක run කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි මේ technical feasibility එකේ බලලා තියෙන්නේ. Okay. The following steps A to F shows the process of visiting this site. නෑ මේක තියෙන්නේ ඊළඟ chapter එකේ. Chapter 3 එකේ. දැන් ඒකේ කියන්නේ ලකුණු 10ක් දීලා නැහැ. ඒකේ 5යි දීලා තියෙන්නේ. මේ පහට ලකුණු 5ක් දීලා SDLC එක. හරි. අපි තව එක පේපර් එකක් බලමු. 2016 බලමු. Assume that the principal of your school requests you to develop a computer-based system for generating report cards to
to replace the current manual system. As the accuracy of the report card is a very important factor, your IT teacher advises you to determine a suitable deployment approach. Okay. State one method that can be used to gather requirements of the system. fact finding method එකක් කියන්න කියලා කියනවා මේකට ගැලපෙන. මොකද්ද මේ report cards generate කරන system එක. කියන්න. document sample ඔව් ඒක හොඳ ඔප්ෂන් එකක්. මොකද ඇත්තටම දැනට තියෙන රිපෝට්ස් හොඳට අයිඩෙන්ටිෆයි කරන්න ඕන මේ අලුත් රිපෝට් කාඩ් එකේ කියන්නේ සිස්ටම් එකේ software එකකින් ඒක හදන්න දැනට තියෙන ඒවා පිළිබඳ හොඳ knowledge එකක් ඉන්න ඕනේ. ඒක නිසා ඒක හොඳ answer එකක්. නිකන් ගත්තු ගමන් ඔය interviews questionnaires වගේ කියන්නේ නැතුව මේකේ හොඳම ඔප්ෂන් එක තමයි document sampling. තව ඕනනම් ඉන්ටර්විව් කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රින්සිපල් ව හරි එහෙම නැත්නම් ක්ලාස් ටීචර්ස් ලව ඉන්ටර්විව් කරන. හැබැයි ක්වෙස්චනියර් වගේ එකක් දෙන්න එපා. මොකද එච්චර ලොකු ඔඩියන්ස් එකක් නැහැනේ මේ සිස්ටම් එක යූස් කරන ගුරුවරු ටික විතරයිනේ යූස් කරන්නේ. ක්වෙස්චනියර් එක ගැලපෙන්නේ නැහැ. ඔබ්සර්වේෂන් ගැලපෙන්නේත් නැහැ. ප්‍රොටෝටයිප් එකේ තරම් අදාළ වෙන්නේත් නැහැ. අර දෙක තමයි ගොඩක්ම අදාළ දෙක. මොකද sampling of existing documents and අනිත් එක interviews. You have decided to use the waterfall model to develop the new system. Point out one limitation of the waterfall model. මොකක්ද waterfall model එකේ තියෙන ලොකුම limitation එක? One stage නැත්නම් one phase must be completed 100% to move into the next phase. ඕක තමයි තියෙන ලොකුම limitation එක. Write down the alternative deployment approach to the waterfall model. මෙතන මේ deployment කියලා කියන්නේ අර system development models ගැන අහලා තියෙන. පටලවා ගන්න එපා. waterfall model එක වෙනුවට මොනවද තව පාවිච්චි කරන්න පුළුවන්? iterative incremental model, spiral model ඒවා use කරන්න පුළුවන්. Write down what would be the most appropriate deployment method for this system. කියන්න බලන්න. Phased. ඒ කියන්නේ නිකන් එක වසරේ විතරක් ඉස්සල්ලා බලලා ඒක හරියනවා නම් දෙක වසරේ report හදන්න එහෙමද? phase කියන්නේ ඒ වගේ එකක් නේ. parallel deployment. parallel ඔව් parallel එක තමයි ගොඩක්ම ගැලපෙන්නේ. මොකද මේක ගොඩක් critical නේ. සමහරට ළමෙක් සියදී විනාශා ගන්නත් පුළුවන් ඕක වැරදුනොත්. මේක නිසා ටික කාලයක් යනකන් පරණ සිස්ටම් එක එක්ක මේක දුවන එක තමයි හොඳම ඔප්ෂන් එක මේ වගේ දෙයකට. මොකද මේ phased pilot ඒවා කළා හරියන්නේ නැහැ. මේක මේ parallel යන්න ඕනේ. ඒක නිසා parallel deployment එක තමයි හොඳ මේක. State one reason for the recommendation you made in one. මොකද්ද reason එක? If there are errors in the new system, we have a backup system to cover up. අන්න ඒක තමයි තියෙන advantage එක recommendation එකට හේතුව. තේරුණාද? හරි දෙක. මේක අහලා තියෙන ඊළඟ chapter එකෙන්. ඒ කියන්නේ chapter 3 internet and email වලින්. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ ඕගොල්ලෝ මට ලියලා එවන්න ඕන. කෙලින්ම WhatsApp එකට හරි ටක් ගාලා ෆොටෝ එකක් අරන් දාන්න ලියපු එක 2015. මේක ඔයගොල්ලෝ ලියන්න ඕන දැන්. හරි. පහේ පළවෙනි කොටස මෙන්න මේ ප්‍රශ්නේ තමයි කරන්න තියෙන්නේ. මට ටක් ගාලා කොලේක ඕක ලියලා ෆොටෝ එක ගහලා WhatsApp එකේ දාන්න group එකේ දාන්න. හරි කරා.